නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. සදහවත් පින්වත්නි, අද දවසෙත් අපි උදාන පාළි සදහම් වැඩසටහනින් උතුම් උදාන ගාථාවන් ඇතුළත් සූත්‍ර දේශනාවන් ඉගෙන ගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද ඉගෙන ගන්න දේශනාවේ නම පාටලී ගාමීය සූත්‍රය. පාටලී කියන ගමේදී වදාළ දේශනාව. ඒ දවස්වල අපගේ බුදුරජාණන් වහන්සේ මගදේශු චාරිකං චරමානෝ මහතා භික්ඛු සංඝේන සද්දින් යේන පාටලී ගාමෝ තදවසරි. මගධ ජනපදයේ චාරිකාවේ වඩිද්දී පාටලී ගාමයට වැඩම කළා. එතකොට මගධ ජනපදයේ තමයි පින්වත්නි බිම්බිසාර රජතුමා රජ කළේ. මේ වෙද්දි බිම්බිසාර රජුරු කලුරිය කරලා අජාසත්ත තමයි රජතුමාට හිටියේ. එතකොට පින්වත්නි මේ පාටලී ගාමය කියලා කියන්නේ පස්සේ පාටලී පුත්‍රය කියන නගරය සකස් වෙච්ච තැන. දැන් මේ වර්තමානයේ පැට්නා කියලා හඳුන්වන්නේ ඉන්දියාවේ ඒ කොටස. එතකොට පාටලී ගාමයට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා උන්වහන්සේ වැඩ ඉඳිද්දී ඒ හිටපු පාටලී ගාමේ හිටපු උපාසකවරුන්ට මෙහෙම දැනගන්න ලැබුණා. ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් මගධ රාජධානියේ චාරිකාවේ වඩින ගමන් මහත් වූ භික්ෂු සංඝයා පිරිවරාගෙන පාටලී ග්‍රාමයටත් වැඩම කොට වදාලා. ඊට පස්සේ මේ උපාසකවරු කල්පනා කළා අපිත් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යනවා නම් බොහොම හොඳයි කියලා. භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහින්න උපාසකවරු පිරිසක්ම ගියා. ගිහිල්ලා වන්දනා කළා. පැත්තකින් වාඩි වුණා. කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අදිවාසීතු නෝ භන්තේ භගවා ආවස්ථාගාරಂತಿ. ස්වාමීනි අපි අලුතෙන් ආවසථාගාරයක් හැදුවා. ආවාස ශාලාවක් හැදුවා. ස්වාමීනි ඔබ වහන්සේ මේ ආවාස ශාලාවේ වැඩ ඉන්නාසේක්වා කියලා පිළිගන්නාසේක්වා කියලා ආරාධනා කළා. ඒතර බුදුරජාණන් වහන්සේ නිස්සද්දව උන්වහන්සේ ආරාධනා ඉවසවදාලා. දැන් පින්වත්නි භාග්‍යතුන් වහන්සේ චාරිකාවේ වඩිද්දී ඒ වඩින ගමේ උන්වහන්සේට කුටිසෙනසුන් පනවලා තැන් වල තිබුණා බවක් අපිට දැනගන්න නැහැ. ඊළඟට කලින් පණිවිඩකාරයෙක් යවලා වඩිනව නෙවෙයි. දැනුම් දීලා යනව නෙවෙයි. උන්වහන්සේ චාරිකාවේ වඩින ගමන් අහම්බින් තමයි මේ මිනිස්සු දැනගන්නේ අපේ භාග්‍යතුන් වහන්සේ දැන් වැඩම කරලා කියලා. දැන් අද කාලේ පින්වත්නි මේ ස්වභාවය සම්පූර්ණයෙන් වෙනස්. අද කාලේ ස්වාමීන් වහන්සේ නමක් වඩිනවා නම් කලින් කෝල් එකක් දීලා කියනවා අපි අද වැඩම කරනවා. වෙන කෙනෙක් කියනවා නම් කලින් දැනුම් දෙනවා. එතකොට ඉන්න කට්ටිය ඉන්න පිරිසට ඉන්න තැන් හදනවා. අද ඒක සම්පූර්ණයෙන් වෙනස්. අපගේ භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේ එහෙම බලාපොරොත්තු මුකුත් නැහැ. ඒ භික්ෂු සංඝයාත් කලින් දැනුම් දෙන්නේ නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ. උන්වහන්සේ පණිවිඩයක් යවන්නෙත් නැහැ. ඉතින් ඒ එතකොට භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා සමහරට රුක් සෙවණක වැඩ ඉන්නවා. සමහරට එලි මහන්තයනක වැඩ ඉන්නවා. කුටියක් ලැබුණොත් එතන වැඩ ඉන්නවා. එහෙම නොලැබුණොත් උන්වහන්සේ එලි මහණිම වැඩ ඉන්නවා. ඊට පස්සේ ඒ පාටලී ගමේ උපාසකවරු ගිහිල්ලා තමන්ගේ ආවාස ශාලාව ආවසතාගාරේ හොඳට ආස්පස් කරලා පිළිවෙලකට සකස් කරලා ශාලාවේ ආසන ඇතිරිව්වා. ඊළඟට භාග්‍යතුන් වහන්සේට බුද්ධාසනයක් වෙනම සකස් කළා. භික්ෂු සංඝයාටත් ආසන සකස් කළා. ශාලාවට ඇතුල් වෙන තැන ඉස්සරහ ලොකු වතුර භාජනයක් තිබ්බා පාසෝදා ගැනීම පිණිස. ඊළඟට තෙල් පහන් සූදානම් කරලා තැන්පත් කරලා තිබුණා. එතකොට පින්වත්නි ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩියාම දැන් ගොඩක් සූත්‍ර දේශනාවල අපිට සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ වැඩියාම ඒ ශාලාවේ වැඩ ඉන්නේ බිත්තිය කෙළවරේ නෙමෙයි. බොහෝ විට මැද හරිය කණුවක් තිබිලා තියෙන ස්තම්භයක්. එතකොට ඒ කණුවට කිට්ටුවෙන් තමයි භාග්‍යතුන් වහන්සේගේ බුද්ධාසනය පනවන්නේ. ඊට පස්සේ ඒ කණුවට පිටුපසින් කොටසේ භික්ෂු සංඝයා වැඩ ඉන්නවා. ආසන පනවනවා.
ඊළඟට ඉදිරියේ තමයි උපාසක පිරිස වැඩ ඉන්නේ. ඒ කියන්නේ උපාසක පිරිස ඇවිල්ලා තැන්පත් වෙන්නේ ධර්මය අහන්නට. එතකොට මේ විදිහට තමයි සාමාන්‍යයෙන් උපාසක පිරිස ඉන්න තැන්වල බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. උපාසක පිරිස නැත්තම් භාග්‍යතුන් වහන්සේට ඉදිරියෙන් සංඝයා වැඩ ඉඳලා ධර්මය අහලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට ගිහින් දැන දුන්න ස්වාමීනි දැන් අපි ශාලාව සූදානම් කරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ආසන පනවලා ඊළඟට තෙල් පහන් දැල්වලා දැන් සියල්ල සූදානම් කරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වඩිනසේක්වා කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ සිවුරු පරවාගෙන පාසිවුරු රැගෙන භික්ෂු සංඝයාත් සමග ඒ ආවසථාගාරයට වැඩම කළා. වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ පාසෝද ගත්තා. ආවාස ශාලාව ඇතුළට වැඩියා. එතකොට ඒ කාලේ භාග්‍යතුන් වහන්සේමයි පාසෝදගෙන තියෙන්නේ. ඉතින් මැද කණුවට පිට දීලා නැගෙනහිර දිශාවට මුහුණ දී භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා. භික්ෂු සංඝයාත් පාසෝදාගෙන ආවාස ශාලාවට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේට පිටුපසින් භික්ෂු සංඝයා වැඩ සිටියා නැගෙනහිර දිශාවට මුහුණලා. එතකොට උපාසකවරු ආවාස ශාලාවට ඇතුල් වෙලා භාග්‍යතුන් වහන්සේට මුහුණලා තැන්පත් වුණා. එතකොට භාග්‍යතුන් වහන්සේ එදා විශේෂ දහම් කතාවක් මේ පාටලී ගමේ හිටපු උපාසකවරුන්ට දේශනා කළා. මේක හරිය වැදගත් දහම් කතාවක් පින්නත්නි. අතකෝ භගවා පාටලී ගාමී උපාසකේ ආමන්තේසි. එතකොට භාග්‍යතුන් වහන්සේ පාටලී පුත්‍රේ පාටලී ගමේ හිටපු උපාසකවරුන්ට එමතුවා. පංචමේ ගහපතියෝ ආදීනව දුස්සීලස්ස සීල විපත්තියා. ගෘහපතිවරුනි දුස්සීලයට තියෙන සීල විපත්ති පහක් තියෙනවා. කතමේ පංච මොනවද මේ පහ? ආන්නේ දුස්සීල විපත්ති පහ එදා බුදුරජාණන් වහන්සේ බණ හැටියට දහම් කරුණු හැටියට දේශනා කළා. පළවෙනි එක තමයි දුස්සීල කෙනා ප්‍රමාදී කෙනෙක්. සිල් රකින්න නැති නිසා ඔහුට තියෙන යම් භවභෝග සම්පත්තියක්ද ඒ වගේම යම් සැප සම්පත්තියක්ද ඒ සියල්ල ටික ටික පිරිහිලා යනවා. මේක තමයි දුස්සීල කෙනාට තියෙන පළවෙනි සීල විපත්තිය. ඔහුගේ භෝග සම්පත්තියක්ද එය ව්‍යසනයට ලක් වෙනවා. එයාගේ සැප සම්පත්තියක්ද දරුමුණු බුරු යාන වාහන ඉඩකඩම් දීපල මේ ඔක්කොම පිරිහෙනවා දුස්සීලයාගේ. එතකොට බලන්න පින්නත් මේක කොච්චර සත්‍ය කතාවක්ද. කෙනෙක් හොරකමට පුරුදු වුණොත්, කෙනෙක් ප්‍රාණඝාතයට පුරුදු වුණොත්, ඊළඟට සල්ලාල වැඩවලට පුරුදු වුණොත්, මත්පැන් පාවිච්චියට පුරුදු වුණොත් මේ වගේ දේවල් නිසා තමන්ගේ තියෙන භවභෝග සම්පatti පිරිහිලා යනවා. ඊළඟට සතුරු උපද්‍රව වැඩි වෙනවා. තමන්ට තියෙන සතුට නැති වෙලා යනවා. තමන්ගේ දරුමුණු පුරන් ආදීට යහපත් ලෙස ජීවත් වෙන්න බැරි වෙනවා. ඒ නිසා තමන්ගේ සැපේ පිරිහිලා යනවා, භවභෝග සම්පatti පිරිහිලා යනවා. ඊළඟට දූ දරුවෝ ඉඩකඩම් මිල මුදල් වලින් පිරිහිලා යනවා. ඔන්න පළවෙනි සීල විපත්තිය. භවභෝග සම්පatti නැති වෙලා සැප සම්පත් දුර්වල වෙලා යනවා, පිරිහිලා යනවා. ගෘහපතිවරුනි ඒ ගැන තවදුරටත් කියනවා මෙන්න මෙහෙමයි. පාපකෝ කිත්තිසද්දුවා බුග්ගච්ඡති. පාපී රාවය පැතිරෙන හැමතැනම අසවලා හොරෙක්ක, අසවලා මිනිමරුවෙක්ක, අසවලා මංකොල්ලකාරයෙක්ක, අසවලා ස්ත්‍රී දූෂකෙක්ක, අසවලා බේබද්දෙක්ක කියලා එයාගේ යම්කිසි අපකීර්ති රාවයක් හැමතැනම පැතිරෙනවා කියනවා. හැමතැනම යාට ගරහනවා කියනවා. ඕක දුස්සීලයට තියෙන දෙවෙනි දුස්සීල විපත්තිය කියලා. සීල විපත්තිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගෘහපතිවරුනි තුන්වෙනි සීල විපත්තිය තමයි කියනවා යම්කිසි පිරිසක් ඉදිරියට යන්න වුණොත් එක්ක ශාස්ත්‍රීය කුලේ වේවා, බ්‍රාහ්මණ කුලේ වේවා, ඊළඟට ගෘහපති කුලේ වේවා, ඒ පිරිසක් මැදට යන්න වුණොත් එහෙම ඒ පිරිස ඉදිරියට යනකොට ඔහු බොහෝම හැකිලිලා යන්නේ කියනවා. මේකේ වචනින් තියෙනවා අවිසරදෝ උපසංකමති මංකු භූතෝ. එයා විසරද බවින් තොරව බයයි කියනවා අර පිරිස මැද්දට යන්නේ. දුස්සීලයා. ඒ වගේ මංකු හොති හැකිලිලා කියනවා යන්නේ. හැංගි ගිහිලා ඉන්නේ කියනවා. අද කාලේ මේක දකි ගන්න තියෙනවා පින්වත්නි. සමහර විට බණක් අහන්න ආවම ඉස්සරහට ඉන්නේ මිනිස්සු. හැංගිලා වගේ ඉන්නේ. ඉතින් අපිට හිතෙනවා මේ දුස්සීල විපත්තියක්වත්ද කියලා මේක. එතකොට බලන්න පිරිසක් මැද්දට ගියාම ඒ මිනිස්සු මේ පිරිස මැද්දට විසරදව යන්න බෑ කියනවා යාට. දුස්සීලයට.
එයාගේ හිතේ යම්කිසි සැක සංකා තියෙනවා. මං කොහොමද හැකිලිලා ඉන්නේ කියනවා. එයා පිරිසක් මැදට ගියත් කෙලවර කයිනකට වෙලා මූණ හංගගෙන ඉන්නවා කියනවා. ඔන්න දුස්සීලයට ලැබෙන තුන්වෙනි විපත්තිය කියනවා. මේක අදටත් ওই විදිහටම තියෙනවානේ. මිනිමරුවෙකුට, හොරෙකුට, මංකොල්ලකාරයෙකුට, වංචාකාරයෙකුට ඒක අනිත් අය දන්නවනම් එහෙම ඒ පිරිස මැදට යන්න බෑනේ විසරද. එතන යමක් කතා කරන්න බෑ. එයා කතා කරන්න ගියොත් එහෙම අනිත් අය ඇඟිල්ල දික් කරනවා. ඒ නිසා පිරිස මැදට යන්න බෑ කියනවා. ඔන්න තුන්වෙනි සීල විපත්තිය. පුනච පරං ගහපතියෝ දුස්සීලෝ සීල විපන්නෝ සම්මෝ ලෝකාලං කරෝති. ඒක තමයි කියන හතරවෙනි ආදීනවය. මොකද්ද? දුස්සීල කෙනා සිහි මුලා වෙලා කලුරිය කරනවා. එයාට සිහියෙන් යුක්තව මේ පරලෝ යන්න අවස්ථාවක් නැහැ. ඒක හතරවෙනි සීල විපත්තිය. ඊළඟට පස්වෙනි සීල විපත්තිය තමයි කියනවා. පුනච පරං ගහපතියෝ දුස්සීලෝ සීල විපත්නෝ කායස බෙහෙදා පරම්මරණ අපායන් දුක්ගතින් විනිපාතං නිරයං උපපජ්ජති. ඔහු අපාය නම් වූ දුර්ගති නම් වූ විනිපාත නම් වූ නිරේ උපදිනවා දුස්සීලය. ඔන්න පස්වෙනි දුස්සීල විපත්තිය. එතකොට පින්වත්නි ඔන්නව තමයි සීල විපත්ති පහ. මොනවද මේ සීල විපත්ති පහ? ඔබ මතක තියාගන්න. එයාගේ භවභෝග සම්පatti පිරිහිලා යනවා. ඊළඟට එයාගේ කල්යාණ කීර්තිරාවේ නැතිලා පාපී රාවයක් පැතිරෙනවා. ඊට පස්සේ එයාට විසරදව පිරිසක් මැද්දට යන්න බෑ. ඊළඟට සිහිමුලා වෙලා කලුරිය කරනවා. මරණින් මත්තේ නිරේ දුගතිය උපදිනවා. ඔන්න දුස්සීල විපත්ති පහ. මේක පින්වත්නි බුදුරජාන් වහන්සේ සූත්‍ර දේශනාවල උගන්වලා තියෙන ලස්සනට අපාය සංවත්තනික දේශනාවේ විස්තර කරනවා. මහණෙනි ප්‍රාණඝාතය හේතු කරගෙන කෙනෙක් නිරේ යනවා. එයා කාලයක් ගිහිලේ නිරේ කර්ම විපාක ඡය වෙලා යම් කාලයක මනුස්ස ලෝකෙට ආවොත් ඒකේ යම්කිසි අවශේෂ පුංචි විපාකයක් හැටියට ලහුක විපාකයක් හැටියට ඉතුරු වුණොත් යම් දෙයක් ඒ විපාකයේ හේතු කරගෙන මනුස්ස ලෝකෙ උපදින ආත්ම භාවයක් පාසාම අල්ප ආයුෂ ලබනවා ප්‍රාණඝාතී කරාම. එහෙනම් පින්වත්නි අපි දීර්ඝායුෂ ලබන්න කැමති නම් මේ ප්‍රාණඝාතයෙන් අතාරින්න ඕනේ, වැළකින්න ඕනේ. ඊළඟට හොරකම් කරාම එයා හේතු කරගෙන නිරේ යනවා. මනුස්ස ලෝකෙට ආවොත් කාලයකට පස්සේ හරි ඒ අවශේෂ විපාකයක් හැටියට එයාට තියෙන භවභෝග සම්පatti ඉඩකඩම් දීපල මිලමුදල් හිතන්නේ නැති විදිහට පිරිහිලා යනවා. එහෙම නැත්නම් රාජසන්තක වෙනවා, හොරු ගන්නවා, ගින්නෙන් ආදී විනාශ වෙලා යනවා. ඒකට හේතු වෙන්නේ සසරේ හොරකම කියනවා. ඒ නිසා හොරකමින් වැළකෙන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා කෙනෙක් කාමීත්‍යාචාරය දුන්නොත් ඒ හේතු කරගෙන නිරේ යනවා. මනුස්ස ලෝකේ ආවොත් එහෙම අවශේෂ විපාකයක් හැටියට යාට උපනුපන් ආත්ම භාවවලදී සතුරු බහුලයි කියනවා. ආදරේ ලැබෙන්නේ නැහැ කියනවා. පුංචි කාලෙම දෙමව්පියන්ගෙන් ඈත් වෙන්න වෙනවා. තරුණ වෙද්දී Tamanට ආදරය කරන කෙනෙක් නැහැ. සමහරට ජීවිතේ විනාශ වෙලා ගිහිල්ලා. එක එක්කෙනා හිතුමතේ Tamanගේ ජීවිතේ පාවිච්චි කරන එක වැඩවලට. ඊට පස්සේ වයසට යනකම් පසුතැවි හතුරෝ සහිතව මිතුරෝ නැතුව ජීවත් වෙන්න වෙනවා. කාමීත්‍යාචාරය හේතු කරගෙන. මෙතකොට පින්නත් බලන්න බුදුරජාණන් වහන්සේ මේ සිල් ආරක්ෂා කරන්න සිල් රකින්න කියලා දේශනා කළේ මේ සත්‍යයන් සැප විඳින්නට අකමැත්තේ නෙමෙයි. අපිට හිතෙන්නේ මේ කාලා බීලා හොරකම් කරලා බොරු කියලා බීලා පාටි දාලා මිනිස්සු ඉන්නකොට ඒක හිතන්නේ ඒක සැපයක් කියලා. නමුත් ඒ తాවකාලික සැපේ තුල ඔහුට බොහෝ කාලයක් දුක් විඳින්න වෙනවා. ඒ දුක අපගේ ශාස්ත්‍රඥයන්සේ දන්නවා. ඒ දුකෙන් බේර ගන්නටයි බුදුරජාණන් වහන්සේ මේ සිල්පද පනවවා දාන්නේ. ඊළඟට තියෙනවා පින්වත්නි බොරු කීම හේතු කරගෙන කෙනෙක් නිරේ යනවා. මනුස්ස ලෝකේ ආවොත් එහෙම අවශේෂ විපාකයක් හැටියට. එයාට නිකන් නිකරුණේ අභූත චෝදන ලබන්න වෙනවා. අභූතෙන් චෝදන ලබන්න සිද්ධ වෙනවා. නිතර එයාට චෝදනා ලැබෙනවා කියනවා. ඊළඟට කෙනෙක් මත්පැන් පාවිච්චි කරාම නිරේ යනවා. මනුස්ස ලෝකේ ආවොත් එයා උම්මත්තනික වෙනවා කියනවා. උමතු ස්වභාවයටපත් වෙලා ආංග විකල වෙලා තේ කිසි දෙයක් තේරුම් ගන්නට බැරුව එහෙම ඉන්නවා කියනවා. ඒ මත්පැන් පාවිච්චි හේතු කරගෙන සසරේ ලැබෙන විපාක. ඒ වගේ පින්වත්නි මේ දුස්සීල භවී විපාක බුදුරජාණන් වහන්සේ නොඑක් ආකාරයට දේශනා කළා තියෙනවා. කෙනෙක් සීලවන්ත වුණොත් ওই විපාක ලබන්නේ. එයා සැපසී ජීවත් වෙනවා. මේකෙන් අපිට පේනවා තමන් සිල්වත් වීම තුළ ආරක්ෂා කරගන්නේ තමන්මයි. තමාගේ සීලෙන් තමාම ආරක්ෂා කරනවා. එතකොට අනිත් අයත් ආරක්ෂා වෙනවා. යමෙක් තමන් සිල්වත් නොවි අනිත් අයව ආරක්ෂා කරනවා කියන කතාව සිද්ධ වෙන්නේ තීකා.
ඒ නිසා තමාගේ සීලවන්ත බව තමයි අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමාව රැක ගන්නට. තමන්ගේ මෙලවත් පරලොව දෙකම රැක ගන්නට දේශනා කරපු ධර්මය. ඔන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ එදා ওই දුස්සීල විපත්ති පහ දේශනා කළා. ඊට පස්සේ වදාලා ඉමේකෝ ගහපතියා පංචහි ආදීනෝ දුස්සීල විපත්තියාති. දුස්සීල කෙනාට මෙන්න මේ වගේ විපත්ති ලබන්න සිද්ධ වෙනවා කිව්වා. ඊළඟට වදාලා පංචමේ ගහපතියෝ ආනිසංසා සීලවතෝ සීල සම්පදාය. ගෘහපතිවරුනි සිල්වත් කෙනාට සීලේ සමාදන් වෙලා ඉන්න කෙනාට ඔහුට ලැබෙන ආනිසංස පහකුත් තියෙනවා කිව්වා. සීලවන්තයාට මෙන්න මේ ආනිසංස පහ ලැබෙනවා කිව්වා. ඒ තමයි ගෘහපතිවරුනි සිල්වත් කෙනා ඒ සිල්වත් බව නිසා අප්‍රමාදී වෙනවා. දැන් ප්‍රමාදී කියලා කියන්නේ දුස්සීල බවටනේ. ප්‍රමාදී කියලා කියන්නේ මේ කුසල් ධර්මයන් උපද්දවන්න තියෙන අකමැත්ත. සමහර විට ඔහි ඉන්නවා. කිසි කුසල ධර්මයක් උපද්දවන්නේ නැහැ. සීලවන්තයාට තමයි කියන අප්‍රමාදී වෙන්න අවකාශය තියෙන්නේ. එතකොට මේ අප්‍රමාදී බව නිසාම එයාට භවභෝග සම්පatti ඉපදවන්න හම්බ වෙනවා කියනවා. ඒ භවභෝග සම්පatti සැප සම්පත් ආදී ආරක්ෂා කරගන්නටත් ලැබෙනවා. ඒකින් ඔහු ගොඩාක් සැප විඳිනවා. බලන්න එතකොට මෙලොවදීම සීලවන්ත භවයේ ආනිසංස තියෙනවා. කෙනෙක් සත්තු මරන්නේ නැත්තම්, හොරකමේ යෙදෙන්නේ නැත්තම්, කාමීත්‍යාචාරයේ යෙදෙන්නේ නැත්තම්, බොරුවෙන් මත්පැනින් වැළකීලා ඉන්නවනම් එයාගේ භවභෝග සම්පatti ආරක්ෂා වෙනවා කියනවා. එයාට සැපේ ආරක්ෂා වෙනවා කියනවා. සමහර පවුල් ඇති පින්වත්නි ගොඩාක් දුප්පත්. සමහරට ඒ තාත්තා හොඳ සීලවන්තයෙක්. අම්මා සීලවන්තයෙක්. ඒගොල්ලන්ට භවභෝග සම්පatti ගොඩාක් නොතිබෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලන්ට තියෙනවා මොකද්ද? සතුට තියෙනවා. ඒ සතුට ඉන්නේ සීලය ආරක්ෂා කරන නිසා. සමහරට ගොඩාක් ධනෙ තියෙන පවුල් වෙන්න පුළුවන්. සතුට නැති වෙලා ගිහිල්ලා. ඒකට හේතු වෙන්න පුළුවන් දුස්සීල බව. ඒ නිසා පින්වත්නි මේ සූත්‍ර දේශනාවේ තියෙනවා එයා ගොඩක් සැප විඳිනවා කියනවා. අප්‍රමාදී නිසා, සීලය රකින්න නිසා. ඔන්න සීලේ පළවෙනි ආනිසංසය. දෙවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ අදාලා ගෘහපතිවරුනි සිල් රකින්න කෙනාට සීලවන්තයාගේ කල්යාණ කීර්තිරාවයක් පැතිරිලා යනවා. මෙයා මෙහිම සීල් රකින්න කෙනෙක්, මෙයා මේ වගේ ගුණධර්ම පුරන කෙනෙක් කියලා කල්යාණ කීර්තිරාවයක් පැතිරෙනවා. එතකොට එයාගේ කල්යාණ කීර්තිරාවේ හැමතැනම පැතිරෙනවා. මනුස්ස ලෝකෙ විතරක් නෙමෙයි පින්වත්නි. දෙවිවරු පවා දන්නවා ඒක. දෙවිවරු අතර පවා සීලේ ගුණ පැතිරෙනවා. ඒ නිසා මේ සීලය ආරක්ෂා කිරීම කල්යාණ කීර්තිරාවයක් පැතිරෙන්න හේතු වෙනවා. තුන්වෙනි එක තමයි කියනවා ගෘහපතිවරුනි මේ කෙනා යම් පිරිසක් මැදට යනවාද එක්ක ශාස්ත්‍රීය කුලේ වේවා බ්‍රාහ්මණ කුලේ වේවා ඊළඟට ගෘහපති කුලේ වේවා ඒ පිරිසක් මැදට යද්දී ඔහු විශාරදව යනවා කියනවා. නිර්භීතව යනවා. බය තැති ගැනීම නැතුව යනවා. ඒ වගේ මෙයා හැකිලෙන්නේ නැහැ කියනවා. චකිතයක් නැතුව යනවා කියනවා. පිරිසක් ඉදිරියට යද්දී එයා චකිතයක් නැතුව බය තැති ගැනීමක් නැතුව යනවා කියනවා. මොකද හේතුව එයාගේ ජීවිතේ දුස්සීල වැඩ කෙරෙලා නැහැ එයාගේ. ඒ නිසා පිරිස මැද්දට යද්දී එයාට චෝදනා කරන්න කෙනෙක් නැහැ. සමහරට කරත් ඒක අභූතයෙන්. මෙයාගේ හිතට ඒක දුකක් නැහැ. එතකොට බලන්න මේ හිත බය තැති ගැනීම නැතුව විසරද බව ඇති කරලා දෙන්නේ මොකෙන්ද? මේ සීල ආරක්ෂා කිරීම. දැන් අද කාලේ ගොඩාක් මිනිසුන්ට මේ විසරද බව නැහැ, ආනුභාවය නැහැ. තැනකට යන්න බයයි, පිරිසක් මැද්දට යන්න බයයි, පිරිසක් මැද ගිහලා කතා කරගන්න බෑ. එතකොට මේ හිතේ තියෙන ලොකු මේව එකක් චකිතයක්, බයක්, සැකයක්. ඒක නැති වෙනවා කියනවා මේ සීල් රැකහම. ඊළඟට අදාළ ගෘහපතිවරුනි කෙනෙක් සීල් ආරක්ෂා කරනවා ලබන හතරවෙනි ආනිසංසය මෙයයි. එයා සිහි මුලා නොවි කලුරිය කරනවා. හොඳට සිහියෙන් කලුරිය කරනවා. පස්වෙනි එක තමයි කියනවා කය බිඳී මරණයන් මත්තේ සුගතිය නම් වූ ස්වර්ගේ නම් වූ දෙව්ලොව උපදිනවා. සැපේ ලබනවා කියනවා. ඒ පස්වෙනි සීල සම්පත්තිය. එතකොට ඔන්න ඔය සීල සම්පatti පහත් බුදුරජාණන් වහන්සේ දා දේශනා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දා රාත්‍රී බොහෝ වෙලාවක් පාටලී ගාමී උපාසකවරුන්ට පාටලී ගමේ උපාසකවරුන්ට ධර්මයේ දේශනා කළා, සමාදන් කළා, සතුට ඇති කළා. ඉතින් එදා රැය වෙනාට පස්සේ උපාසකවරුන්ට කිව්වා උපාසකවරුනි දැන් ගොඩක් රැය වෙලා තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ පිටත් වෙන්න සුදුසු කාලේ දැනගන්න කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම වදාළට පස්සේ ඒ උපාසකවරු පිටත් වුණා.
ඒ දවස්වල සුනීද වස්සකාර කියලා මගධ මහා මාත්‍යවරු දෙන්න වජ්ජීන් ආක්‍රමණය කරන්නට කියලා පාටලී ගමේ නගරයක් හදනවා. එතකොට ඒ වෙනකොට බොහෝ දහස් ගණන් දෙවිවරු පාටලී ගමේ භූමිය වලට අරක් ගන්නවා. සමහර ප්‍රදේශවල මහේසාක්‍ය දෙවිවරු අරක් ගන්නවාද? ඉතින් ඒ ප්‍රදේශවල ගෘහ මන්දිර ආදී නිර්මාණය කරන්න හිත නැමෙන්නේ රජවරුන්ගේ මහා අමාත්‍යවරු ආදී මහේසාක්‍ය උදවියට කියනවා. යම් ප්‍රදේශයක මධ්‍යම දෙවිවරු අරක් ගන්නවාද? ඒ ප්‍රදේශවල මධ්‍යම ආනුභාව සම්පන්න රජවරු, ඇමතිවරු, සිටුවරු ආදී ගෙවල් හදනවා කියනවා. සමහර තැන්වල අල්පේසාක්‍ය දෙවිවරු අරක් ගන්නවාද? ඒ තැන්වල අල්පේසාක්‍ය මිනිස්සුયો තමයි කියනවා නිවෙස් තනන්නේ, ඉදි කරන්නේ. පාටලී නගරය හදද්දී. දැන් එතකොට පින්නත්නි මේ පාටලී පුත්‍රයේ මගධ යගනගරේ වෙලා නැහැ එතකොට. ඒතර රජගහ නුවර තමයි යගනගරේ. මේ ආජීන් ආක්‍රමණය කරන්න තමයි වජාසත් සුනීද වස්සකාර ඇමතිවරු යොදවලා මේ පාටලී පුත්‍රය නිර්මාණය කරන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සිද්ධිය මේ දෙවිවරුත් එක්ක තියෙන මේ සම්බන්ධයත් එක්ක දෙවිවරු මේ විදිහට පදිංචි වීමයි මිනිස්සුયો පදිංචි වීමයි බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මනස ස්වභාව ඉක්මවාගේ දිවසින් දැකවදාලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ එදා අලුයම් වෙලාවේ නැගිටලා ආනන්දයන් වහන්සේගෙන් අහනවා ආනන්දේ කවුද මේ පාටලී ගාමේ නගරයක් නිර්මාණය කරන්නේ? කියනවා ස්වාමීනි වජ්ජීන් පරාජය කරන්න හිතාගෙන සුනීද වස්සකාර කියන මගධ මහා මාත්‍යවරු දෙන්න තමයි මේ පාටලී ගාමේ නිර්මාණය කරන්නේ. ඒ ආනන්දේක හරියට හරි පුදුමයි. මේ තවතිසාවි දෙවිවරුන්ගේ කතා බස් කර කර මේ වැඩේ කරනවා වගේ පේන්නේ. ආනන්දේ මේ වගේ කියන එක. මේ ඇමතිවරු දෙන්න මේ නගරේ නිර්මාණය කරද්දී යම් මිනිස්සු මහේසාක්‍ය මිනිස්සු අරක් ගන්න තැන් වල නිවෙස් හදනවද මහේසාක්‍ය දෙවිවරු එතන අරක් ගන්නවා කියලා. ඊළඟට මධ්‍යම ආනුභාව සම්පන්න දෙවිවරු යම් තැනක අරක් ගන්නවද එතන මධ්‍යම ප්‍රමාණී පන්තික මිනිස්සු ගෙවල් හදනවා කියලා. අල්පේසාක්‍ය දෙවිවරු යම් තැනක අරක් ගන්නවද එතන අල්පේසාක්‍ය මිනිස්සු ගෙවල් දොරවල් හදනවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා අනාගත වාක්‍යයක් වදාලා. ඒ තමයි කියන ආනන්දේ මේ පාටලී පුත්‍රයේ අනාගතේ විශාල නගරයක් වෙනවා. ලොකු වෙළඳ නගරයක් බවට පත් වෙනවා. බඩු භාණ්ඩ විකුණන, තොග බඩු භාණ්ඩ වෙළඳාම් කරන විශාල නගරයක් වෙනවා. ආනන්දේ හැබැයි මේ ආනන්දේ අනාගතයේදී මේ පාටලී පුත්‍රයට ගින්නෙන් එහෙම නැත්නම් ජලයෙන් එහෙම නැත්නම් මිත්‍ර ભેදයෙන් කියන මේ තුන් අන්තරායකර ධර්මයන් සිද්ධ වෙනවා කිව්වා. මේ අන්තරායක ධර්මයන් තුනම සිද්ධ වුණා පාටලී පුත්‍රයට. ඊට පස්සේ සුනීද වස්සකාර ඇමතිවරු දෙන්න බුදුරජාණන් වහන්සේ සමග සුනීද වස්සකාර කියන ඇමතිවරු දෙන්න භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා කතා බස් කරලා පැත්තකින් හිටගත්තා. ඊට පස්සේ දානෙට ආරාධනා කළා. භාග්‍යතුන් වහන්සේ ඒ දානෙට වැඩම කරලා එදා දානෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ දහම් අනුශාසනාවක් වදාලා ගාථාවලින්. ඒ ගාථාවල තියෙන්නේ පින්වත්නි මේ විදිහට යස්මින් පදේසේ කප්පේති වාසං පණ්ඩිත ජාතයෝ සීලවන්තෙත් භෝජෙත්ව අසඤ්ඤතේ බ්‍රහ්මචාරියෝ යම් ප්‍රදේශයක නුවණැති උදවි වාසය කරනවා නම් ඒ නිවෙස්වලදී සංසුන් ඉඳුර නැති සිල්වතුන් වහන්සේලාට දම්පැන් පූජා කරනවා. ඊට පස්සේ රැස් කරගත්ත පින දෙවිවරුන්ට අනුමෝදන් කරනවා. ඒ විදිහට දෙවිවරුන් පිදුම් ලැබුවාම පෙරලා නැවත ඒ දාන්පැන් පූජා කරපයට පුදනවා. ගරු බුහුමන් ලැබූ දෙවිවරු පෙරලා ගරු බුහුමන් කරනවා. ඔන්න දෙවිවරුන්ට පින් අනුමෝදන් කිරීම ගැන සඳහන් වෙන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවල මෙන්න මේ කොටසේ. උපමාවක් කියනවා හරියට අම්මා කෙනෙක් තමන්ගේ උර මඩලිය තියාගෙන හදපු වඩපු දරුවන්ට අනුකම්පා කරනවා වගේ දෙවිවරුන් ඔහුට අනුකම්පා කරනවා. දෙවියන්ගේ අනුකම්පාව ලබන ඒ කෙනා හැමතිස්සෙම ඔහුට යහපතක්මයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ওই විදිහට අනුමෝදනා බණ කියලා උන්වහන්සේ පිටත් වුණා. පිටත් වෙද්දී එදා යම්කිසි දොරටුවකින් බුදුරජාණන් වහන්සේ වැඩියා නම් එදා ඒ දොරටුවට වැටුණා ගෞතම ద్వාරය කියන නම. ඊළඟට උන්වහන්සේ ගඟකින් ඉතර වුණා නම් ගෞතම තීර්ථය කියන නම වැටුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එතනින් නික්මිලා උන්වහන්සේ ගංගානම් ගඟ ළඟට වැඩියා. එදා ගංගානම් ගඟේ වතුර පිරීලා දෙගොඩ තලා ගිහින් ඉතින් මිනිස්සුන්ට ඉතර වෙන්න බැරුව මිනිස්සු වරුපාරු සකස් කරලා පිටත් වෙන්න බොහෝ මහන්සි වෙනවා. බුදුරජාණන් වහන්සේ බලවත් පුරුෂයෙක් ඇකිලි අතක් දික් කරන වේගින් දික් කළ අතක් හකුලවන වේගින් මෙතරින් නොපෙනී ගොස් එතරෙහි පිහිටියා භික්ෂු සංඝයාත් සමග. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ ඊතර වෙන්න බැරුව පහුරු හදා වෙහෙසෙන මිනිස්සු දැකලා මෙන්න මේ ගාථා රත්නේ වදාලා
සමහරු ඉන්නවා සංසාර සාගරේනොත් තණ්හා සැඩ පහරෙනුත් මඩ තවරා ගන්නේ නැතුව ඉතිර වෙන්නේ. මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති පාලම හදාගෙන. නමුත් සාමාන්‍ය ජනතාව මේ වතුර ඩිංගිත්තක් තරණය කරගන්න බැරුව පහුරු බඳිනවා. ප්‍රඥාවන්ත උදවිය ඒ පහුරු නැතුව මේ වතුරිනුත් ඉතිර වුණා කියලා බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ උදන් වෙනවා. යේ තරන්ති අන්නවං සරං සේතුං කତ୍වාන විසජ්ජ පල්ලලාති කුල්ලං ජනෝ පබන්දන්ති තින්නා මේධාවිනෝ ජනාති සාදු සාදු සාදු. ඉතින් මේ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පුණ්‍ය අනුමෝදනාව. අද දින මෙම උතුම් උදාන පාළි සදහම් දේශනාවේ විකාශන දායකත්වයේ දරන්නේ පෙබරවාරි මාස 8 වන දින එනම් අද දින උපන් දිනයේ යෙදෙන ඩේවිඩ් වීරසිංහ පියාණන්ටත් ඒ වගේම සුජීවත්ව සිටින මයුරි අලගොඩ මෑණියන්ට පාලිත යාපා බණ්ඩාර පියාණන්ට සහ නන්දා යාපා බණ්ඩාර මෑණියන්ට සෙත් පැතීම පිණිස පවුලේ පින්වත් දූ දරු පිරිස විසින් අප රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා පිනෙන් සතුටු වන දෙවියන්ගේ දිව්‍ය රැකවරණයත් ආරක්ෂාවත් අද දින මේ දායකත්වයේ දරන පින්වත් හැම දෙනා වෙතත් අද දින ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනා වෙතත් සැලසේවා. දෙවියන්ට ධර්ම අවබෝධයෙන් සැනසීම පිණිස මේ රැස් කළ සියලු පින් උපකාර වෙත්වා. අද දින දායකත්වයේ දරන සියලු දෙනා නමින් මේ පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අයිති වෙලා ඒ අයගේ පරලෝක ජීවිත මේ පුණ්‍යානුභාවයෙන් සැපවත් වේවා, සුවපත් වේවා. නුදුරු භවයකදීම සසර දුකින් අත මිදීමේ වාසනාව ලැබේවා. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. පෙබරවාරි මාස 8 වන දින එනම් අද දින උපන් දිනයේ යෙදෙන ඩේවිඩ් වීරසිංහ පියාණන්ට මේ පින් අයිති වේවා. නිදුක් නිරෝගී සුවය දීර්ඝායු සම්පත සැලසේවා. ඒ වගේම සුජීවත්ව සිටින මයුරි අලගොඩ මෑණියන්ට පාලිත යාපා බණ්ඩාර පියාණන්ට සහ නන්දා යාපා බණ්ඩාර මෑණියන්ට මේ පින් අයිති වේවා. ඒ සුජීවත්ව සිටින සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සියලු යහපත් අදහස් ඉෂ්ට සිද්ධ වේවා. සියලු ආරක්ෂාව රැකවරණයේ සැලසේවා. උතුම් පින් දහම් රැස් කරගෙන කල්යාණ මිත්‍ර අසුර ලැබමින් ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් අද මේ ධර්ම දාණයෙන් රැස් වූ සියලු පින් උපකාර වෙත්වා. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරුවනට මේ පින් අයිති වේවා. සියලු පින්වත් ස්වාමින් වහන්සේලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ ලබත්වා. ධර්මය අවබෝධයෙන් සැනසීම පිණිසත් අප රැස් කළ සියලු පින් උපකාර වෙත්වා. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අද දින දායකත්වයේ දරූ පින්වත් ඩේවිඩ් වීරසිංහ පියාණන්ට සුජීවත්ව සිටින මයුරි අලගොඩ මෑණියන්ට පාලිත යාපා බණ්ඩාර පියාණන් සහ නන්දා යාපා බණ්ඩාර මෑණියන් ඇතුළු ඒ පවුලේ දූ දරුවන් ඥාතිත මිත්‍රාදීන් සියලු දෙනාට මේ පින් අයිති වේවා. ඒ සියලු දෙනා බලාපොරොත්තු වෙන පරිද්දෙන් සුවසේම ජීවිත ගත කරන්නට වාසනාව ලැබේවා. සියලු යහපත් අදහස් ඉෂ්ට සිද්ධ වේවා. ධර්ම අවබෝධයෙන් සැනසීමට මේ රැස් කළ සියලු පින් උපකාර වෙත්වා. ඒ වගේම අද දින ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට ධර්ම දානයෙන් දායකත්වයේ දරූ සියලු දෙනාට ශ්‍රද්ධාත් මාසික ධර්ම දාන සමාජික හැම දෙනාටත් ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාටත් ලෝවාසී සියලු දෙනාටත් මේ පින් අයිති වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ ලැබේවා. ධර්ම අවබෝධයේ පිණිස ඔබ අප සෑම සියලු දෙනාටම මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.